නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපමාදයෙන් සම්පාදයට උතුම් සදහම් පිළිසඳර රැගෙන අද දවසේ ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ගුරු දේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේ පළමුවෙන්ම වන්දනා කරගන්නවා. ඒත් එක්කම අපට අනුකම්පාවෙන්ම මේ සදහම් පිළිසඳර උදෙසා අපගේ පින්වත් ස්වාමීන් වහන්සේ අද දවසේත් වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් දෙපා නැමෙත පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද මේ උතුම් සදහම් පිළිසඳරෙහි සදැහැති දායකත්වය අපි දැන් සිහිපත් කරගන්නම්. ඇමරිකාවේ පදිංචි පින්වත් ක්‍රිසාන්ති මහත්මිය, රංජිත් මහත්මයා, මිහිරි මහත්මිය, මෙත්මා මහත්මිය, නීල් මහත්මයා, සවිත්‍රි මහත්මිය, සිදත් මහතා, රුවන් මහතා, චන්දික මහතා, චාතුර්යා මහත්මිය, තිලිනි මහත්මිය, රනිල් මහත්මයා සහ ඕස්ට්‍රේලියාවේ පදිංචි පින්වත් නදීෂා මහත්මිය යන පින්වතුන් තමයි සදැහැති දායකත්වයේ අදත් දරන්නට දෙන්නේ. ඒ පින්වත් පිරිස අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඒ වගේම ඒකරාශි කරගන්නවා. පින්වත් ඔබ හැම දෙනාමත් කැටුව අපි සූදානම් සදහම් පිළිසඳර පවත්වන්න අප සමග කැටුව පැමිණෙන්න. අපි නැවතත් පින්වත් මහා සංඝරුවන වන්දනා කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අද දවසෙත් අනුශාසනා කරනසේක්වා. අවසරයි ස්වාමීන්. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත්නි, පින්වත් මහත්තයා, බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන්නේ අපේ ජීවිත ගැන. උන්වහන්සේ අවබෝධ කරගත්ත අපි මේ සසරේ ඉපදි මෙරි යන ස්වභාවකින් යුක්තයි කියලා. ඉතින් උන්වහන්සේ ධර්මයේ දේශනා කළේ ඉපදෙන මැරෙන දුක් විඳින සසර ගමනේ නිදහස් වීම පිණිස. ඉතින් ඊට උවමනා වෙන්නේ අපි සත්පුරුෂයන් ඇසුරු කරමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, ඒ ධර්ම හොඳට නුවණින් විමසීම ජීවිතයට ගලප ගැනීම. එතකොට අපි තුල මේ සසර යෑම පින සකස් වෙච්චි යම් දේ තියෙනවා නම් ඒවා බැහැර කරලා, ඒවා ප්‍රහාණය කරලා අපිට සියලු දුකින් නිදහස් වීම කියන අමා මහ නිවන සාක්ෂාත් කරගන්න වාසනාව ලැබෙනවා. ඉතින් ඒ නිසා මේ බාහිර ලෝකේ දෙයකින් බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි මේ උතුම් ධර්ම අවබෝධය කියන එක. භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඉගෙනගෙන තමන් නුවණින් විමසලා ජීවිතයට ගලපගෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ අපිට කරන්න බැරි දෙයක් ගැන නෙමෙයි දේශනා කරලා තියෙන්නේ. කරන්න පුළුවන් දෙයක්. භාග්‍යතුන් දේශනා කරන මහණෙනි මේ අකුසල් ප්‍රහාණය කරන්න බැරි නම් මම අකුසල් ප්‍රහාණය කරන්න කියන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට අකුසල් ප්‍රහාණය කිරීමෙන් දුක ලැබෙනවා නම් මම ඒ අකුසල් ප්‍රහාණය කරන්න කියන්නේ නැහැ. අකුසල් ප්‍රහාණය කිරීමෙන් සැප ලැබෙන නිසායි මම අකුසල් ප්‍රහාණය කරන්න කියන්නේ. පින්වත් මහණෙනි මේ කුසල් වඩන්න පුළුවන් නිසායි කුසල් වඩන්න කියලා කියන්නේ. ඒ වගේම කුසල් වැඩිවීමෙන් දුක විපාක ලැබෙනවා නම් මම කුසල් වඩන්න කියලා කියන්නේ නැහැ. ඒ වගේම ඒ කුසල් වැඩිම තුල එයාට සැප ලැබෙනවා. සැප ලැබෙන නිසායි මම වඩන්න කියන්නේ කියනවා. ඉතින් ඒ වගේ භාග්‍යතුන් වහන්සේ ධර්මයේ අපි ඉගෙන ගන්නකොට තමයි අපි කුසල් අකුසල් යහපත අයහපත අපි මේ සසරට සකස් වෙලා තියෙන්නේ කොහොමද මේ හැම දෙයක්ම ඉගෙන ගන්න ලැබෙන්නේ. ඉතින් අද අපි ඉගෙන ගන්න දේශනාවේ නම මහා දුක්ඛඛන්ද සූත්‍රය. බලන්න මේ අපේ ජීවිතය ගැන භාග්‍යතුන් වහන්සේ පුදුම ලස්සනට දේශනා කරනවා. ඉතින් දුක් ගොඩක් ගැන වදාළ විස්තරාර්ථ දෙසුම මේ. උන්වහන්සේ දවස්වල වැඩ හිටියේ සවැත්නුවර ජේතවනාරාමයේ. එදා බොහෝ භික්ෂුන් වහන්සේලා පිරිසක් පිණ්ඩපාත වඩින්න පිටත් වුණා සවැත්නුවරට. එහෙම වඩිනකොට උන්වහන්සේලා ටිකක් කලින් පිටත් වුණේ. දානමාන තවම ගෙවල් වල කැම්බිම් උයලා කියලා නැහැ. ඉතින් උන්වහන්සේලාට හිතුණා තවම පිණ්ඩපාත වඩින්න වේලාසන වැඩි. ඒක නිසා අන්‍යාගම්කාර තාපසවරුන්ගේ ආරාමයකට ගියොත් හොඳයි කියලා මේ ස්වාමීන් වහන්සේලා අන්‍යාගමික තාපසවරුන් ඉන්න ආරාමයකට ගියා. ගිහිල්ලා මේ පිරිසත් එක්ක කතා බහ කළා. දැන් එතකොට මිනිස්සු හැටියට ඔක්කොම එකයි. හැබැයි පුරුදු කරන දේ දෙකක්. ඒ අන්‍යාගමික පිරිස වෙන දෙයක් පුරුදු කරනවා. බුදුරජාණන් ශ්‍රාවකයන් මේ ධර්මයේ පුරුදු කරනවා. ඔහම කතා බහ වෙනකොට මේ අන්‍යාගමික තාපසවරු අර ස්වාමීන් වහන්සේලාට මේ විදිහට කියනවා. මේ ශ්‍රමණවරුනි
ඔයාලගේ ශාස්ත්‍රණ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ දේශනා කරන්නේ මේ කාමයන් ගැන සම්පූර්ණ අවබෝධ කරගන්න කියලා. අපි කියලා දෙන්නේ කාමයන් සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කියලා. යෝගිම ශ්‍රමණ ගෞතමයන් කියලා දෙන්නේ රූපය සම්පූර්ණයෙන්ම අවබෝධ කරගන්න කියලා. අපි කියලා දෙන්නේත් රූපය සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කියලා. ඒ වගේම ශ්‍රමණ ගෞතමයන් කියලා දෙන්නේත් වේදනාව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කියලා. අපි කියලා දෙන්නේත් වේදනාව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කියලා. ඉතින් මෙහෙම බලනකොට ශ්‍රමණ ගෞතමයන්ගේ ධර්මයේ අපේ ගුරුවරු අපේ ආචාර්යවරු අපිට කියපු දේ වෙනසක් නැහැනේ. විවිධාකාරයිනේ. මේ ධර්මයේ ඔක්කොම එකයිනේ කියලා කිව්වා. දැන් දැනුත් තියෙන ඔය ආගම් ඔක්කොම එකයි හැම ආගමෙම හොඳ තමයි කියලා දෙන්න කියලා කියන්නේ. ඒ වගේ මේ පිරිස කිව්වා කාමයේ රූපය වේදනාව මේවා අවබෝධ කරගන්න කියලා අපි කියලා දෙන්නේ. ශ්‍රමණ ගෞතමයන් කියලා දෙන්නේ තේ ටිකමයි. ඉතින් එහෙම වුණාම අපි දෙගොල්ලම එකයිනේ. එකම දෙන්නේ කියන්නේ වෙනසක් වෙන විවිධාකාර වෙන්නේ කොහොමද කියලා කිව්වා. ඒතර මේ ස්වාමීන් වහන්සේලා ඒ පිරිසත් එක්ක වාද කරන්න ගියේ නැහැ. නෑ අපේ එක තමයි හරි ඔයාලා එක වැරදි. එහෙම මොකුත් කියන්න ගියේ නැහැ. එතකොට ඒ ආගමික තාපසවරුන්ගේ කතාව ප්‍රතික්ෂේප කරෙත් නැහැ. පිළිගත්තෙත් නැහැ. පිළිගන්නෙත් නැතුව ප්‍රතික්ෂේප කරන්නේ නැතුව අපි භාග්‍යවතුන් වහන්සේගම මේ කාරණේ අහලා දැනගන්න ඕනේ කියලා ආවා. දැන් අද ඕක නෑනේ මහත්තයා. එහෙමයි. අද ධර්මයේ නමින්ම මිත්‍යා දේවල් කියනවා. එතකොට ඒවා එකපාරම අපි කියන්නේ gediya පිටින් ගිලිනවා කියලා. gediya පිටින් ගිලිනවා කියන මාත් gediයක තියෙනවා අයින් කරන්න දෙන්නේ පොත් අයින් කරන්න ඕනේ නැටි තියෙනවා අයින් කරන්න ඕනේ ඇටේ තියෙනවා නම් අයින් කළ යුතු දෙයක් තියෙනවා. අගුණ වෙන දේ ගොඩක් තියෙනවා. ඔව් ඒක තමයි. ඊට පස්සේ හරි දේනේ ගන්න ඕනකම තියෙන්නේ. එහෙම නැතුව හරි කියලා එහෙම පිටින්ම ගිලිනවා. ඒකනේ දැන් එක මත එක දේවල් කියපුවාම ධර්මයේ හැටියට එහෙම් පිටින් මේක පිළි අරගෙන මේ රහත් මේ බුදුවරු කී වැඳ පස්සේ යන්නේ. එහෙමයි සර්. හැබැයි මේ ස්වාමීන් වහන්සේලා කරේ ප්‍රතික්ෂේප කරේ නැහැ. පිළිගත්තෙත් නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ කාරණේ දැනගන්න ඕනේ කියලා අදහසකට ආවා. ඒ සාත්‍රුන් වහන්සේගේ අවවාදයත් එවැනි තැනක ඒක නේද ස්වාමී? ඒක තමයි කියන්නේ අර ආගමික තාපසවරු කිව්වනේ ඔයාලගේ ධර්මයේ අපේ ධර්මයේ එකයි කියලා. එහෙම කියනකොට මේ ශාස්ත්‍රයක පිළිගත්තේ නැහැ. හැබැයි ප්‍රතික්ෂේප කරෙත් නැහැ. ඒතකොට ඇයි ශාස්ත්‍රඥ වහන්සේ ඉන්නවා? ඒ ශාස්ත්‍රඥ වහන්සේ මේකේ අර්ථය දන්නවා. අපි ශාස්ත්‍රඥ වහන්සේගෙන් අහලා දැනගන්න ඕනේ. ඒ වගේ අද වුණත් ධර්මයක් කියපු ගමන් එකපාර අපි මේක තමයි හරි කියලා අපි ඒක gediya පිටින් ගිරින්න හොඳ නැහැ. එහෙම නැතුව මේ ධර්මයේ වික්ත හැසිරෙන විනයදර ධම්මාන ප්‍රතිපදාවේ යුක්ත ගුණධර්ම පුරුදු කරන ගුරුවරු ඉන්නවා. එහෙමයි ස්වාමී. සිල්වත් ගුණවත් ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒතර උන්වහන්සේලා ළඟට ගිහිල්ලා මොනවා හරි සැකයක් තියෙන දෙයක් තියෙනවා නම් කියන්න පුළුවන්. දැන් මේ ස්වාමීන් වහන්සේලාට එකපාර මේ අදහසට එන්න බෑ. හැබැයි වාද කරන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ දැනගන්නම්. ඔන්න ඕක හරි සැහැල්ලු දෙයක් මහත්තයා. ස්වාමීනි ශ්‍රාවකයන් වහන්සේලාගේ පිළිවෙත හරිම අසිරිමත් ඒක තමයි. ඒ කියන්නේ තමන් එතකොට අදහස කරන්නේ මේ ධර්ම ඉගෙන ගන්නකොට තමන්ට තේරෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ඒක තේරුම් කරලා දෙන්න පුළුවන් අය කියන්නේ ගුණයක පිහිටලා ඒ ගුණය වඩන අය ඉන්නවා මේ ලෝකේ. මේ සත්පුරුෂයන් ඇසුරු කරන්න ඕනේ. සත්පුරුෂය ඇසුරු කරලා අහන්න ඕනේ ගිහිල්ලා. ස්වාමීනි මෙහෙම දෙයක් අහන්න ලැබුණා මේක හරිද වැරදිද? දැන් අපි ළඟටත් ඇවිල්ලා සමහර අය අහනවා. ස්වාමීනි මෙහෙම කතාවක් කරනවා මේක මොකක්ද කියලා. එතකොට අපි අපේ මතයක් නෙමෙයි කියන්නේ. දේශනාවේ මෙන්න මෙහෙම තියෙනවා. අපි හිතමු ඉතිහාසය ගැන. එතකොට මෙන්න මෙහෙම මේ විදිහට මේ ඉතිහාසයේ මහා වංශය මෙහෙම තියෙනවා. ඊට පස්සේ බෝධි වංශය මෙහෙම තියෙනවා. ධාතු වංශය මෙහෙම තියෙනවා. තූප මේ කාරණේ. එතකොට අපිට හරියටම හරි අර්ථ ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් ළඟට මේ කාරණේ අහන්න ඕනේ කියලා මේ ශාස්ත්‍රලා පිණ්ඩපාතේ ඉවර කරලා භාග්‍යවතුන් වහන්සේ බැහැ දකින්න වැඩියා. එහෙම වැඩලා භාග්‍යවතුන් වහන්සේට වන්දනා කළා මේ වෙච්ච කතා බහ වුණා. කිව්වා ස්වාමීනි අපි උදේ පිණ්ඩපාත වැඩියා. ඉතින් පිණ්ඩපාතේට කල් වැඩි කියලා හිතලා අපි අහවල් අන්‍යාගමික තාපසරුන්ගේ ආරාමෙට ගියා. එයාලා අපිට මෙහෙම කතාවක් කිව්වා. අපි කියන්නේත් කාමය අවබෝධ කරගන්න කියලා. ගෞතමයන් කියන්නේත් කාමය අවබෝධ කරගන්න. අපි කියන්නේ රූපය අවබෝධ කරගන්න කියලා
ගෞතමයන් වහන්සේ කියන්නේ රූපය අවබෝධ කරගන්න කියලා. එතකොට අපි කියන්නේත් වේදනාව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කියලා. ගෞතමයන් වහන්සේ කියන්නේ වේදනාව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න. ඉතින් මේ දෙකම එකයිනේ. වෙනසක් නැහැනේ. කියලා ස්වාමීනි අපි ඔක පිළිගත්තේ නැහැ. ප්‍රතික්ෂේප කරෙත් නැහැ. අපි භාග්‍යතුන් වහන්සේගෙන් අහන්න ඕනේ කියලා මේ වැඩිය කියලා කිව්වා. ස්වාමීනි මේ ඔය කතාවේ ඇත්ත මොකක්ද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් දේශනා කරන මහණෙනි ඔය විදිහේ කතාවල් කියන ආගමික තාපසුරු ඉන්නවනේ. ඒ අනිත් අයගෙන් අහන්න ඕනේ කියනවා. දැන් ඔයාලා කියන්නේ කාමයේ අවබෝධ කරගන්න කියලානේ. කියන්න බලන්න කාමයේ ආස්වාදය කියන්නේ මොකද්ද? කාමයන්ගේ ආදීනව මොකද්ද? කාමයෙන් නිදහස් වෙනවා කියන්නේ මොකක්ද? එතකොට ඔයාලා කියන්නේ රූපය අවබෝධ කරගන්න කියලානේ. රූපේ ආස්වාදය කියන්නේ මොකද්ද? රූපේ ආදීනව කියන්නේ මොකද්ද? රූපයෙන් නිදහස් වීම කියන්නේ මොකක්ද? ඔයාලා කිව්වනේ වේදනාව සම්පූර්ණයෙන් අවබෝධ කරගන්න කියලා. එහෙනම් කියන්න බලන්න වේදනාවේ ආස්වාදය මොකද්ද? වේදනාවේ ආදීනව මොකද්ද? වේදනාවෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා අහන්න ඕනේ කියලා කිව්වා. එහෙම ඇහුවොත් එහෙම උන්න ඇහිලට කියන්න දෙයක් නැතුව යනවා කිව්වා. ඉතින් ලොකු කරදරයක වැටිලා නතර වෙන්න කියලා කිව්වා. ඇයි එහෙම වෙන්නේ කියනවා? ඒක ඒගොල්ලෝ ඒ කටවචනට කිව්වට විශේෂ කාරණයක් නෙමෙයි කියලා. කියන්නේ බුද්ධ ශාසනයෙන් පිට කෙනෙක්ගේ මේ ඇහුවොත් කාමයේ ආස්වාද ආදීන නිස්සරණි දන්නේ නැහැ. රූපේ ආස්වාද ආදීන නිස්සරණි මොකද්ද කියලා දන්නේ නැහැ. වේදනාවේ ආස්වාද ආදීන නිස්සරණි මොකද්ද කියලා දන්නේ නැහැ. බුදුරජාණන් දේශනා කරන මහන්නේ මම නම් දකින්නේ නැහැ කියලා කියනවා. දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව් මිනිස් ප්‍රජාවෙන් යුක්ත ලෝකේ බුදුරජාණන් වහන්සේ හෝ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙනගත්ත කෙනෙක් ඇර ඔය විදියට කාමයේ රූපේ වේදනාවේ ආස්වාදයක් ආදීනවයක් නිස්සරණයක් කියන්න පුළුවන් කෙනෙක්. එහෙනම් මේ තුන් ලෝකයේම මේ වගේ ආස්වාද ආදීන නිස්සරණ පරිපූර්ණ අවබෝධයක් ඇති කරගන්න දෙයක් කියලා දෙන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ. ඊට පස්සේ ශාස්ත්‍රඥ වහන්සේගෙන් අහපු අය ශ්‍රාවකයන්ට නැත්තම් භාග්‍යවතුන්ගේ ධර්මයේ වෙන ආගමික කෙනෙක් ඉගෙන ගන්න. ඉගෙනගෙන එයාලගේ එකක් හැටියට කියන්න පුළුවන්. බුදුරජාණන් ඊට පස්සේ විස්තර කරන මහණෙනි කාමයන්ගේ ආස්වාදය කියන්නේ මොකද්ද? මේ අපේ ජීවිතය ගැන. ආස්වාදය කියන්නේ මොකද්ද කියනවා. කියලා මහණෙනි කාම ගුණ පහක් තියෙනවා. අපි මේ දේශනා මාලාවේ නිතර මේ කාමය ගැන කතා කළා. කාම ගුණ පහක් තියෙනවා. ඒ තමයි ගොඩාක් ලස්සන සිත ඇදිලා යන කැමැත්ත ඇති වෙන රාගය ඇති වෙන ආකාරයේ රූප තියෙනවා. ඒක බාහිර තියෙන එකක්. ඒ ශබ්ද තියෙන හිත ඇදලා යන කාමී ඇවිස්සෙන ප්‍රියමනාපෝ ශබ්ද ගඳ සුවඳ රස පහසකින් මෙන්න මේ පහට කියන පංචකාම ගුණ කියලා. එතකොට ඒ පංචකාම ගුණ ඔස්සේ ඇහෙන් රූපයක් දැකලා කනෙන් ශබ්ද අහලා නාසයෙන් ගඳ සුවඳ විඳලා රස විඳලා දිවෙන් රස විඳලා කයෙන් පහස ලබලා ඒ කෙරෙහි යම් කැමැත්තක් අපේ හිතේ ඇති වෙනවද? ඒවට කියනවා ඒකට කියනවා කාමය කියලා. මේ කාම ගුණයන් කෙරෙහි පුරුෂයාගේ හිතේ ඇති වෙන සංකල්පීමේ අදහසට කියනවා කාමය කියලා. ඒ කාම ගුණ ඔස්සේ කාම ගුණ අපේ ජීවිතේ ලැබෙනකොට අපේ හිතේ කාමයේ ඇවිස්සලා ඒ තුලින් යම් සතුටක් සොම්නසක් ලැබෙනවා නම් ඒක තමයි කාමයේ ආස්වාදය කියලා කියන්නේ. දැන් අපි ලස්සන රූප බලනවා. රූප බලලා සැපයක් සොම්නසක් ඇති වෙනවද? ඒක කාමයේ ආස්වාදේ. ශබ්ද අහලා සැපයක් සොම්නසක් ඇති වෙනවද? ඒ ආස්වාදේ. ගන්ධ සුවඳ ආග්‍රහණය කළ සැපයක් සොම්නසක් ඇති වෙනවද? ආස්වාදේ. රස විඳලා යම් සතුටක් සොම්නසක් ඇති වෙනවද? ඒ තමයි ආස්වාදේ කියන්නේ. පහස ලැබලා යම් සැපයක් සොම්නසක් ඇති වෙනවද? ඒ තමයි ආස්වාදේ. ඉතින් අපි නිරන්තරයෙන්ම හුරු වෙලා ඉන්නේ ওই කාමයේ ආස්වාදේ විඳින්න. මේක තමයි කාමයේ ආස්වාදය කියලා අවබෝධ කරගන්න ඕනේ කිව්වා. ඊළඟට බුදුරජාණන් දේශනා කළා මොකද අපි කාමයේ ආස්වාදය නිරන්තරයෙන්ම ලබනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි කාමයන්ගේ ආදීනව කියන්නේ මොකක්ද කියන්නේ. ඔන්න කාමයන්ගේ ආදීනව ඔබ ඔබේ ජීවිතේට ගලපන්න බලන්න. දැන් ආස්වාදයේ විඳිනවනේ ආදීනව. කොහොමද? ගිහි ජීවිතයේ ගෙවන කෙනෙක් ජීවත් වෙන්න නොයේක් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න ඕනේ. එක්කෝ
අතේ වැඩ හරි. ඒ කියන්නේ අතපය වෙහෙසවල කරන වැඩ. වඩු වැඩ, මේෂන් වැඩ, ඒ ආදී වශයෙන් කරනවා අතපය වෙහෙසවල කරනවා. ගණන් හිලව් හදන accounting. ඊට පස්සේ වෙලහෙළදාම් බිස්නස් එකක් මොකක් හරි. ගව පාලනය මොකක් හරි ගොවිතැන්පතක්. එහෙම නැත්නම් ආණ්ඩුවේ රස්සාවක්. මොකක් හරි ඔය තියෙන ලිපිකරු තියෙනවා, ඊට පස්සේ නීතිඥ තියෙනවා, ටීචින් තියෙනවා, ආණ්ඩුවේ රස්සාවක්. එහෙම නැත්නම් හමුදාවට හරි යන්න වෙනවා කිව්වා. තවත් නොයේ ආකාරයේ රස්සාවල් තියෙනවා. කොහොමද දැන් අපි ජීවත් වෙන්න මොනවා හරි රස්සාවක් ඕනේනේ. ඊළඟට බුදුරජාණන් දේශනා ඒ රස්සා කරන්න පටන් ගත්තට ආයෙත් සීතලයි කියලා බෑ. දැන් ওই පිට රටවල් තියෙනවා වින්ටර් කාලේට හරි සීතල. අපි හිටියා විනිපෙග් සස්කැටුන් වල -30ට 40ට යනවා. කියන්නේ ඍණ 30ට 40ට සම්පූර්ණ හිම වැටලා එළියට බහැපු ගමන් කොහොම නිකන් ඉදිකටු වයින්නවා වගේ ඇඟට. හිතාගන්න හැබැයි මිනිස්සුන්ට සීතලයි කියලා ගෙදර ඉන්න බෑ. එහෙමයි. එළියේ බහැලා පාරවල් හදන අය පාරවල් හදනවා. ඒ වගේ මේ වෙළඳාම් කරන අය වෙළඳාම් කරනවා. සීතලයි කියලා බෑ. ඊළඟ රස්නේ කියලා බෑ. දැන් මැද පෙරද වගේ රටවල් වලට ගියාට පස්සේ 30ට 40ට වැඩි වෙනවා. දැන් අපිටත් ඇත්තට මෙල්බන් වල පහුගිය දවස්වල ඔය ලැබුගිනි 40ට 42ට වැඩි වුණා. මේ එළි මහන ඉන්න බෑ චුට්ටක්වත්. ඇඟ පිච්චෙනවා කියනවා වතුර තිබහා. ඉතින් ওই මැද පෙරදිග පාරවල් එහෙම වැඩ කරන අය ඉන්නවනේ, කන්ස්ට්‍රක්ෂන් කරන අය. ඒ අවුවේ තමයි වැඩ කරන්නේ. මේ ඒ විදිහේ ශිල්ප ශාස්ත්‍රයක් ඉගෙන ගත්තට අය සීතලයි කියලා බෑ. රස්නේ කියලා බෑ. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මැස්සෝ ඉන්නවා කියලා බෑ. දැන් සමහර අවස්ථා ඉන්න මැස්සෝ ගොඩක් එක තමයි වැඩ කරන්න වෙන්නේ. කරි පීඩාව. මදුරුව ඉන්නවා කියලා බෑ. ඊළඟට අවුව වැඩි. අද හුළඟ වැඩි. දැන් සමහර ඔය මොහොතේ රස්සා කරන අය ඉන්නවනේ. දැකලා තියෙනවා ලොකු රැළ පහරවලට අහු වෙලා. ඒ නැවවල් පැද්දෙනවා. පැය ගණන් එහෙම. එතකොට හුළං තිනවා අනේ මට බෑ කියලා පුළුවන් දේව නතර කරන්න. බෑ. බයේ තැති ගැනීමෙන් ඊට පස්සේ ඊළඟට සර්පයෝ ඉන්න තැන්වල වැඩ කරන්න තියෙනවා. ඊළඟට බඩගින්නෙන් පිපාසයෙන් මෙරි හරි රස්සාවල් කරන්න වෙනවා. දැන් මේක අපි කවුරුත් අත්විඳින දෙයක්. අද බෑ කියලා ඉන්න බෑ. පින්වත් මහණෙනි මේ කාමයේ නිසා තමයි කියලා කියනවා මේ ජීවිතයේදී මත්දකින්න ලැබෙන ආදීනව ගොඩක් කියලා කිව්වා. දුක් ගොඩක් මේ කාමයේ නිසා කාමයේ මුල් කරගෙන කාම අවුලෙන් කාමයේම හේතු කරන තමයි මේ ආදීනව ඇති වෙන්නේ. දැන් බලන්න අපි හුරු වෙලා ඉන්නවද ආදීනව වින්දට මේ තමයි ආදීනව කියලා අවබෝධ කරගන්න. නැහැ ස්වාමී. ඒක නෑ අපි අර සුළු ආස්වාදයට අහු වෙලා ඉන්නවා. එහෙමයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරන මහණෙනි ගිහි ගෙදර ඉන්න කෙනා ওই විදිහට මහන්සි වෙලා උත්සාහ කරලා වීරිය කරන්න ඕනේ. නමුත් එහෙම මහන්සි වුණාට ආදායම් මොකුත් නැහැ. ප්‍රතිඵල මොකුත් නැති වුණොත් එහෙම එයා ශෝක කරන දැන් ගොවිතැන්පත් කරන අය, වෙලහෙළඳාම් කරන අය මහන්සිලා වැඩ කරලා අවසානයට ආදායමක් නැහැ. සමහර විට දැන් ওই පිට රටවල් වල තියෙනවා තේ විහිසිලා මහන්සිලා අවසානයට එනවා ටැක්ස් එකක්. 140යි සමහර අය ටැක්ස් එක. ඊට පස්සේ GST ඕව මෙවුවා කී එදිනෙදා ගෙවන්න ඕනේ. අවසානයේ මේ සොච්චමක් තියෙන. දැන් ওই පිට රටවල් වල බොහෝ වෙලාවට ඉන්න අය ගේ තියෙන සම්පූර්ණ මෝගේජ් එකකින්, ණයකින්. වාහනේ තියෙන ණයට, ෆෝන් එක තියෙන ණයට, වතුර බිල්, ගෑස් බිල්, මැෂින් වගේ වැඩ යාලා. ලංකාවේ මිනිස්සු ඊයතින් සමහර වෙලාවට මේ නිදහසේ ඉන්නවා. එයාලට රස්සාව නැති වුණා කියලා කියන්නේ කොහොම ජීවත් වෙයිද කියලා හිතා ගන්න බෑ. එතකොට මේ විදිහට එයාලා මහන්සියලා වැඩ කරනවා. හැබැයි ප්‍රතිඵල නැතුව යනවා. එහෙම වුණාම අයියෝ මම මෙච්චර මහන්සි වුණා. මගේ උත්සාහය වතුරේ ගියා. අයියෝ මම මහන්සි ප්‍රතිඵලයක් මට නැහැ කියලා අඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. මේකත් කාමයේ නිසා, කාමයේ මුල් කරගෙන, කාමයේ හේතුවෙන් ඇතිවන දුක් ගොඩක්. මේකත් කාමයේ ආදීනමක් කිව්වා. ඊළඟට ගිහි ගෙදර ඉන්න කෙනා ওই විදිහට උත්සාහ කරලා වෙහෙසලා මහන්සි වෙලා ඔන්න වෙලහෙළදාම් කරගෙන වගාතිගා කරන රස්සා කරලා මොනවා හරි දෙයක් කරගෙන හොඳට අතමිට සරු කාලයක් එනවා. හම්බ වෙනවා හොඳට. එහෙම අතමිට සරු කාලයක් ආවට පස්සේ මොකද වෙන්නේ? දැන් හම්බ කරපු දේවල් රකින්න ඕනේ. අනේ මම මේ හම්බ කරපු දේවල් හොරු ගන්නෙ නැත්නම්, ගින්නට පිච්චෙන්නේ නැත්නම්, වතුරේ ගහගෙන යන්නේ නැත්නම්,
අපි අකමැති උදවිය ඇවිල්ලා ගන්න නැත්තම් කොච්චර දැන් බලන්න හැම තැනම CCTV කැමරා. එහෙමයි සර්. දැන් තියෙනවා ඇප් තියෙනවා කැමරා හයික ලෝක ෆෝන් එකට දාගන්න පුළුවන්. ඊට පස්සේ පොඩි වෙලාවක් ඉඳලා ඉවරලා අර ෆෝන් එක බලාගෙන ඉන්න ඕනි. හොරු පණීද කියලා. එහෙමයි. හදපු දේ රැක ගන්න. එතකොට සැනසෙල්ලක් තියනවාද එයාට? සැනසෙල්ලක් නැහැ. නැහැ. ඊට පස්සේ වෙන්නේ ඔය විදිහට හම්බ කරගත්ත දේවල් ආරක්ෂා කරගන්න ගොඩාක් මහන්සි වෙනවා. ඕන්න මහන්සි වෙනකොට එක්කෝ ආණ්ඩුවෙන් ගන්නවා. ටැක්ස් වැඩි කරලා ආදායම් බදු වැඩි කරලා ගන්නවා. එහෙම නැත්තම් හොරු අරගෙන යනවා. එහෙම නැත්තම් ගින්නෙන් පිච්චෙනවා. එක්කෝ වතුරේ ගහගෙන යනවා. එක්කෝ Taman අකමැති උදවියව ගන්නවා. එතකොට යා ආපහු ශෝක කරනවා, වැළපෙනවා, කලාන්ත හැදෙනවා, පපුවේ අත් ගහ හඬනවා, පිස්සු හැදෙන්න පුළුවන් කියලා. අයියෝ මං හරි හම්බ කරගත්ත දේවල් මට ඒවා දැන් නැති වුණානේ කියලා විදවන. මේක මම හිතන්නේ සුළු වශයෙන් හෝ කාමයේ තුල ඉන්න හැම කෙනාම අත්විඳපු දෙයක්. එහෙමයි සර්. විහිසලා මහන්සලා ප්‍රතිඵල නැහැ. ප්‍රතිඵල ලැබුණත් ඒවා ආරක්ෂා කරගන්න ගිහිල්ලා දුක් විඳිනවා. ඒ ආරක්ෂා කරනකොටත් ඒවා එක්ක හොරු ගන්නවා. ගින්නෙන් විනාශ වෙනවා, ජලයෙන් විනාශ වෙනවා, ආපහු දුක් විඳිනවා. ඉන්න හිටින් දැන් නැතු පිස්සු හැදෙනවා කියලා කියනවා. මේ ජීවිතයේ දකින්න තියෙන දුක් ගොඩක් තමයි ඔය. ඕවා කාමයේ මුල් කරගෙන කාමයේ නිසාමයි ඇති වෙන්නේ කියන මේ කාමයේ ආදීනව කියන. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා කාමයේ ගැන තවත් ආදීනව කියන කාමයේ මුල් කරගෙන කාමයේ නිසා කාම අවලෙම්ම රජවරුත් එක්ක යුද්ධ කරනවා. සිටුවරුත් එක්ක යුද්ධ කරනවා. දැන් ඇමරිකාව චීනේ ඊට පස්සේ දැන් චීනේට ඕස්ට්‍රේලියා ඕවා මේ ඔක්කොම නිකම් මේ දැන් මේ වෙලාවේ පත්වේ කියලා වගේ නින්නේ නේ. යුද්ධ නැව් හදාගෙන යුද ගුවන් යාන හදාගෙන නොයේ ප්‍රහාරක උපකරණ හදාගෙන අවි අමෝරගෙන ඉන්නේ ඇවිලෙන්න බලාගෙන. කාමය නිසා කියනවා රජවරුත් එක්ක යුද්ධ කරනවා, සිටුවරුත් එක්ක යුද්ධ කරනවා, පූජකවරුත් එක්ක රණ්ඩු අල්ලනවා කියනවා. ඊළඟට ගිහියොත් එක්ක රණ්ඩු අල්ලනවා. අම්මා පුතත් එක්ක රණ්ඩු අල්ලනවා, පුතා අම්මත් එක්ක රණ්ඩු අල්ලනවා, තාත්තා පුතත් එක්ක රණ්ඩු අල්ලනවා, පුතා තාත්තත් එක්ක රණ්ඩු අල්ලනවා, සහෝදරයත් එක්ක රණ්ඩු අල්ලනවා, සහෝදරයා සහෝදරියත් එක්කත් රණ්ඩු අල්ලනවා, සහෝදරී සහෝදරයත් එක්ක රණ්ඩු අල්ලනවා, යාළුවොත් එක්ක රණ්ඩු වෙනවා. ওই විදිහට කලහ කරගන්න, කෝලාහල කරගන්නවා, ආරවුල් හදා ගන්නවා. එතකොට එහෙම වෙලා අත් වලින් ගහ ගන්නවා කියනවා, ගල් වලින් ගහ ගන්නවා කියනවා, පොළු වලින් ගහ ගන්නවා කියන කොච්චර තියෙනවද මහත්ය මේ. ඊළඟට එහෙම අවියාවුද වලින් ගහ ගන්නවා. ඒවට මැදි වෙලා එක්ක මැරෙනවා. නැත්තම් මාර මේක දවසකට කී දෙනෙකුට වෙනවද මේ මැරෙනවා, මාරාන්ති දුක් විඳිනවා. පින්වත් මහණෙනි මේ කාමයේ නිසා මේ ජීවිතය අත්විඳින දුක් ගොඩක් කියනවා. කාමයෙන් ආදීන තවත් කියන්න පුළුවන් කියනවා. කාමයේ නිසා කාමයේ මුල් කරගෙන ඔන්න මොකද වෙන්නේ? අවියාවුද අරගෙන යුද ඇඳුම් ඇඳගෙන දෙපැත්තට බෙදලා රණ බිමට යනවා. ගිහිල් ඉවරලා ඊතල වලින් විද ගන්නවා, හෙල්ල වලින් විද ගන්නවා, කඩුවල් කිරිසි වලින් ඇන ගන්නවා. එහෙම වෙද්දි රණ බිමට යනවා. ගිහිල් ඉවර වෙලා ඊතල වලින් හෙල්ල වලින් මෙහෙම යුද්ධ කරනවා කියලා. දැන් යුද උපකරණනේ බෝම්බ වලින් ඊට පස්සේ මිසයිල් වලින් එක තියෙන ආවුද ඕ අරගෙන ගිහිල් ඉවර වෙලා ඔය යුද්ධෙට මැදි වෙලා එක්ක මැරෙනවා. නැත්තම් අත්පා කැඩිලා තුවාල වෙලා එවුව නැතුව මාරාන්තික දුක් වේදනා විඳිනවා. අපි කියන්නේ සදාකාලික ආබාධිත වුණා කියලා. කාමයේ ආධිනව ගැන තව දුරටත් කියන්න පුළුවන් කියනවා. ඔන්න අවියාවුද අරගෙන මේ විදිහට යුද්ධ කරන්න ගිහිල්ලා යුද ඇදුම තා පොඩින් අනිත් අයගේ බලකොටු වලට පයින්නවා කියනවා. ඒකට ඊතල විදිනවා, කඩු කිනිස් පහරවල් මේ වදිනවා. ඊළඟට හෙල්ල පහරවල් විදිනවා. රත් වෙච්ච තෙල් අරගෙන ඇඟවල් වලට හලනවා කියනවා. උල් වලින් අයින්නවා කියනවා. කඩු වලින් හිසත් කපනවා. අන්තිමේදී දැන් ඔය අපේ රණවිරුව දැන් ත්‍ස්ත්‍රවාදීන්ගේ පැත්තට ගිහිලා අහුනොත් එහෙම සමහරවිට මම අහලා තියෙනවා මේ ත්‍රිකෝණාකාර කටුකම්බි ගහපු පොඩි කොටුවක්. එතකොට අපේ දැන් රණවිරුව ගිහිල්ලා සමහරවිට එයාලා අල්ලා ගන්නවා. අල්ලගත්තට පස්සේ ඒ කාලේ වෙලා තියෙන්නේ අර කොටු කූඩුවට දානවා. වටේට කම්බි දැල් තියෙන. මෙහෙම හැරෙන්නවත් බෑ. දවස් 2 3 කණ්ඩ බොණ්ඩ නැතුව ඉන්න ඕනේ.
එතකොට මේ විදිහ නොයේක් දඩුවම් වෙනවා කියලා කියනවා. අන්තිමේදී ඒකෙම මැරෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් මාරාන්තික දුකකටපත් වෙන මේ කාමයේ මුල් කරගෙන කාමයේ අවුල නිසාමයි කියන මේ දුක්ගොඩ තියෙන්නේ. අපි විඳින්න නැති වුණත් ලෝකයයි විඳවන අය හැටි අපි බලන්නේ කාමයේ නිසාමයි. ඊළඟට බුදුරජාණන් දේශනා කරන කාමයේ මුල් කරගෙන කාමයේ නිසාම ඔන්න වෙන්නේ මොකද කියන්නේ? ගම් පිටින් කොල්ල කනවා. ගෙවල් වලට පැනලා මිනිස්සු බය කරලා මං කොල්ල කනවා. මිනිස්සු මගදී යනකොට චේන් කඩාගෙන යනවා. ආදී හොර පහරනවා. හොරකම් කරනවා. කාන්තාවට බලහත්කාරකම් කරනවා. අන්තිමේදී හොරු ආණ්ඩුවට අහු වෙනවා කියන. ආණ්ඩුවට අහු වෙලා ඊට පස්සේ විවිධාකාර වද බන්ධන දෙනවා කියනවා. කසේ අරගෙන කසෙන් තලනවා කියනවා. වේවැල් වලින් තලනවා. නඩු මුගුරු වලින් තලනවා. අත්පා කපලා දානවා. කකුල් කපනවා. අත් කකුල් කපනවා. කන කපනවා. නාසය කපනවා. කණයි නාසය කපනවා. හිස් කබල චප්ප කරලා දානවා. හිස් කබලේ ඇට මතුවෙනකල් බොරළු දාලා සූරනවා කියලා කියනවා. ඊළඟට යකඩ අඬුවකින් කට පළල් කරලා ගිනි පන්දම් ඔබනවා කියනවා. මේ කාමයේ නිසා ඇගේ තෙල් පාන් කඩොතලා ගිනි තියනවා. දැන් මේ ටයර් සෑවල් තිබුණා කියන්නේ. අපිටත් පොඩි කාලේ මතකයි හන්දි ගානේ. එහෙම මේ කාමයේ වෙනුවෙන් එක එක දේවල් වලට පැටලිලායි. ඊට පස්සේ මේ තෙල් පාන් කඩොතලා ඉවරලා ගිනි තියනවා කියලා කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා අත්වල තෙල් පාන් කඩොතලා ගිනි තියනවා. බෙල්ලේ ඉඳන් පහලට හැම ගලවනවා කියලා කියනවා. මෙහෙම බෙල්ලෙන් මෙව කරලා හැම ගලවනවා කියලා කියනවා. එහෙම ගලවලා ඉවරලා ඒ හැමෙන් අල්ලගෙන ඇදගෙන යනවා කියලා කියනවා. බෙල්ලේ ඉඳන් පහලටත් කකුල් වල ඉඳන් උඩටත් හැම ගලවලා එකිනෙකට මෙහෙම කරලා ගැට ගහනවා කියලා කියනවා. මේ ඒ කාලේ තිබ්බ දඬුවම්. ඊළඟට අදත් මේවා තියෙනවා. දැන් ඔය ත්‍ස්ත්‍රවාදී කණ්ඩායම් වලට අහු වුණාට පස්සේ මේ නොඒක ආකාර වද දීලා තමයි මැරෙන්නේ. ඊළඟට ධනිස් දෙකෙත් වැලමිටි දෙකෙත් යකඩ උල් ගහලා පොළොවට හයි කරනවා කියනවා. ගින්නෙන් රත් කරනවා කියනවා. කොකු වලින් ඇන ලේ මස් විසිරවනවා කියනවා. මුළු ශරීරයේම මස් චූටි කෑලි වලට ඉරනවා. මේ පණ පිටින් ඉද්දි මෙහෙම ආවුදර ඉරනවා කියලා කියනවා. ශරීරයේ තනින් තන සිදුරු කරලා ලෝදිය දානවා. මේ මනුස්ස ලෝකේ. මේ හිල් හරි ගස්සලා යකඩ උණු කරලා ඒකට වක් කරනවා කියලා කියනවා. ඊළඟට දෙපැත්තට ඇල කරලා පැත්තකට ඇල කරනවා. අපි මේ හාන්සියෙන් ඇලයකට ඇල කරලා බිම දාලා කනේ උලක් ගහනවා කියනවා. කනේ උල ගහලා ඉවරලා ඒ උලෙන් හිටවනවා කියන බිම. බිම හිටවලා කකුල් දෙකෙන් වටේට අර සෙක්කුව කරගන්න. ඒ වගේ කරකනවා කියලා කියනවා. ගල් වලින් තලලා ඇඟ ඇතුලේ ඇට කුඩු කරලා දානවා. ගින්නෙන් කකාරගත්තු තෙල් වලින් නාවනවා. බල්ලන්ට කන්ට දානවා. උලේ හිඳවනවා. හිස ගසා දානවා කියනවා. අන්තිමේදී ඒකෙම මැරිලා යනවා. එක්ක මාරාන්තික වද බඳින දැන් මම අහලා තිනවා මේ කියන්නේ ලංකාවේ දේශපාලන ඒ ප්‍රශ්න වෙච්ච වෙලාවල් වල සමහර කාන්තාවන්ගේ මේ සමහර නිලධාරීන් සමහර අය මේ පියවුරු අරගෙන පියවුරු කපනවා කියලා කියනවා. කීතු වෙන්න. මේ මෑතකදී අවුරුදු 20ක 30කට කලින් වෙච්ච දේවල්. ස්වාමීනි මේ වදේ පමුණවන්න මනස වෙනස් වෙන හැටි කෙනෙක්ගේ ඒක තමයි මේ කාමය නිසා කාම අවලට අහු වෙලා අපි ඉපදි මෙරි යනකම් මේ දේවල්. අද මේ අපි කතා කරන මේ මොහොතේ ලෝකෙ කොච්චර තැන්වල මේ දේවල් වෙනවද? දැන් ඔත්තු ගන්න ඔය රහස් ඔත්තු සේවාවලට යන අය අහු වෙනවනේ. එතකොට සමහර යාළුවෝ හිත දැඩි කරගෙන ඉන්නවා. ඉන්නකොට ඒවා ගන්න මේ දුක් තමයි දෙන්නේ. නොඒක ආකාරයෙන්. මාරාන්තික වද විඳිනවා කියනවා. එක්කෝ ඒ වගේම මැරෙනවා කියලා කියනවා. එහෙම නැත්නම් මාරාන්තික දුකකටපත් වෙනවා කියලා කියන මේ ඔක්කොම දුක් ටික කාමයේ නිසා කාම අවුලෙන් කාමයේ හේතු කරගෙන ඊළඟට බුදුරජාණන් දේශනා කරන තව දුරටත් කියන්න පුළුවන් කියලා කියනවා. කාමයේ මුල් කරගෙන කාම අවුල නිසාම කාමයේ හේතු කරගෙන මේ සත්වය කයෙන් වැරදි කරනවා. වචනයෙන් වැරදි කරනවා. මනසින් වැරදි කරනවා. ඒ වැරදි කරලා කයෙන් වචනෙන් මනසින් අන්තිමේදී මැරිලා ඉවර වෙලා සැප රහිතව දුගතිය නම් වූ නිරේ උපදිනවා කියනවා. මහණෙනි පරලොව අත්දකින්න සිදුවෙන ඒ දුක් ගොඩත් ඔක්කොම කාමයන්ගේ ආදීනව තමයි කියනවා. කාමය නිසා කාමයේ මුල් කරගෙන කාම අවුලෙන්
එතකොට මේ දුක් ඔක්කොම හටගන්නේ කාමය නිසා කියලා කියනවා. දැන් බලන්න දුෂ්චරිතය යෙදෙන කෙනෙක් දුෂ්චරිතය යෙදෙනකොට හිතෙන්නේ අනේ මට මේවා විපාක දෙනවනේ කියලා. හැබැයි නිරේ ගිහිලා කල්ප ගණන් කෝටි ගණන් එහෙමයි සම්. මේ වර්ෂ කෝටි ගාණක් දුක් විඳවන්නේ කාමය නිසා. අල්ප ආස්වාදයක් තියෙන කාමයේ න. බොහෝ දුක් වෙන බොහෝ පීඩාවක් තියෙනවා. මහණෙනි මේ ඔක්කොම කාමයන්ගේ ආදීනව තමයි. මෙන්න මේක අපි සිහිපත් කරන්න ඕනේ. එහෙමයි. සිහිපත් කරනකොට තමයි අපිට කාමයන් කෙරෙහි තියෙන ඇල්ම නැති වෙලා යන්නේ. එහෙමයි. එතකොට අකුසලයන් කෙරෙන්නේ නැති වෙන්නේ මේ කාමයේ කෙරෙහි තියෙන ඇල්ම දුර වුණාම. ওই කාමේ එතකොට කාමේ ආස්වාදයේ තියෙනවා කාමයේ නිසා යම් සැපයක් සොම්නසක් ඇතින ඒක තමයි ආස්වාද. හැබැයි ආදීනව ගොඩාක් තියෙනවා. අපි නිතර විඳින එක ආදීනව. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා කාමයෙන් නිදහස් වීම කියන්නේ මොකක්ද කියලා. පින්වත් මහණෙනි කාමයන්ගේ නිදහස් වීම කියලා කියන්නේ මේ කාමයන් ගැන තියෙන ආසාව දුරු කර ගැනීමමයි. ආසාව ප්‍රහාණය කර ගැනීමමයි. ඒක තමයි කාමයන්ගේ නිදහස් වීම කියන්නේ. දැන් අපිට කාමය කියන එක අපේ හිතේ ඇති වෙනවනේ. කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, සුවඳ, රස, පහස කියන මේ පංචකාම ගුණ ඔස්සේ අපේ හිතේ ආසාව ඇති වෙනවා. ඒක නිසා සැපයක් සොම්නසක් ඇති වෙනවා. ඒ සැපයට සොම්නසට අපි ආස කරනවා. එතකොට ඒ ආසාව නිසා තමයි නැවත නැවත අපේ කාමයේ ඔස්සේම ගිහිල්ලා මේ සසරේ ඉපදි මෙරි යන්නේ. හැබැයි මේ කාමයේ කෙරෙහි ඇතිවෙන ආසාව අනිත්‍ය දෙයක්. වෙනස් වෙන දෙයක්. කාමයන්ගේ ආදීනව සිහිපත් කළා නැති කරගන්න පුළුවන් එකක්. එහෙමයි සම්. ආන්ගේ ආසාව දුරු කරගත්තොත් එතකොට ආසාව දුරු වීමෙන් කාමයෙන් නිදහස් වෙන්න පුළුවන්. දැන් මෙහෙම හිතන්නකෝ මහත්තයා අපි ඔන්න මේ කාමයේ ආදීනව කාමයේ ආස්වාදේ දන්නෙත් නැහැ. ආදීනව දන්නෙත් නැහැ. නිස්සාරණේ දන්නෙත් නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්ම ඉගෙන ගන්නකොට අපි මේක ඉගෙන ගන්නවා. දැන් අපි හිතමු අපිට රසවත් කෑමක් හම්බ වෙනවා කියලා. එහෙමයි. එතකොට රසයේ කෙරේ අපේ හිතේ ආසාව ඇති වෙනවා. ඒක තමයි කාමයේ ඒ රසය නිසා සැපයක් සොම්නසක් ඇති වෙනවා. ඒක කාමයේ ආස්වාදය. ඒ ආහාර වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙන්න ඕනේ. වෙහෙසෙන්න ඕනේ. වෙහෙසිලා මහන්සිලා ගොඩාක් දුක් විඳලා තමයි ඒක උපය ගන්න. ඒ තමයි ආදීනව. මේකෙන් නිදහස් වෙන්න පුළුවන්. නිදහස් වෙන්නේ කොහොමද? මේ ආහාරය කියන අනිත්‍ය දෙයක්, පිළිකුල් දෙයක්, වෙනස්ලා යන දෙයක් කියලා විමසලා බලනවා. එතකොට ඒ කාමයේ ඒ රසයේ කෙරෙහි, ඒ ආහාරය කෙරෙහි ආසාව නැති වෙලා යනවා. ස්වාමීනි ආස්වාදයට යම්සේ බැඳී යන ස්වභාවයක් ඇද්ද? ඒ වගේම එහි නිවැරදි ස්වභාවයේ විමසීමෙන් නිස්සරණය සිද්ධ වෙනවද? ආසාව දුරු වීමෙන් තමයි නිස්සරණය වෙන්නේ. එහෙමයි. දැන් අපි විමස ඉන්නවට ආසාව දුරු කරගත්තේ නැති වුණොත් ඒ වෙනකන් නිදහස් වෙන්න බෑ. රසයට බැඳිලා හිටියොත් මේ ඒක තමයි රසයට අපි ගිජු වෙලා රසයේ ආස්වාදේ විඳවෙනම හිටියොත් නැවත නැවත ආදීන වලටපත් වෙන්න වෙනවා. නිදහස් වීමක් නැහැ. හැබැයි අපි බලමු මෙහෙම අපි ආහාරය කෙරේ දෙන ආසාව නැති කරගන්නවා. ආසාව නැති කරගත්ත කියලා රසය අඩු වෙනවද? රසය අඩු වෙන්නේ රසය අඩු වෙන්නේ නැහැ. ඒ රසයෙන් ලැබෙන සැපේ සොම්නස ලැබෙනවා. මේ ආසාව තමයි මේකේ ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට ඒකයි අපි නුවණින් නිමසලා ආහාර අනුභව කරන්නේ. ඇහෙන් රූපයක් දකිනකොට අපි නුවණින් නිමසලා ඒ රූපය දකින්න ඕනේ. එහෙමයි. එතකොට ආසාව උපදින්නේ නැහැ. ආසාව දුරු වුණොත් එහෙම ආසා ප්‍රහාණය වුණොත් එහෙම අන්න ඒක තමයි කියනවා කාමයෙන් නිදහස් වීම කියලා කියන්නේ. කාමයෙන් නිදහස් වුණොත් අනාගාමී වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් දේශනා කරන පින්වත් මහණෙනි කිසි ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි ඔය විදිහට කාමයේ ආස්වාදයේ හැටියටත් ආදීනවේ හැටියටත් නිස්සරණ විදිහට යථාර්ථයෙන් අවබෝධ කළේ නැත්නම් ඇත්තෙන්ම එයාලා තමත් අවබෝධ කරගෙන අන් අයටත් මේක අවබෝධ කරවනවා කියන කාරණේ සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියලා කියනවා. ඒ වගේම යා කාමයේ ආස්වාදයේ ආදීනවේ නිස්සරණේ හරියට අවබෝධ කරගෙන කාමයෙන් නිදහස් වෙනවා කියන කාරණයත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියලා කිව්වා. බුදුරජාණන් දේශනා කරා යම් කිසි කෙනෙක් කොයි විදිහට කාමයේ ආස්වාදයේ හැටියටත් ආදීනවේ හැටියටත් නිස්සරණේ හැටියට යථාර්ථයෙන් අවබෝධ කරගත්තොත් ඇත්තෙන්ම එයා තමනුත් අවබෝධ කරනවා. අන් අයටත් අවබෝධ කරවනවා. ඒ වගේම කිසියම් වැඩපිළිවෙලක් තුළින් ඒ කාමයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒ නිදහස් වෙනවා කියන කාරණයත්
සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියනවා. ඉතින් අපිට මේ ඉපදෙන වෙන සසර දුකෙන් නිදහස් වෙන්න කාමයේ කෙරෙහි තියෙන ඇල්ම කවදා හරි දවසක නැති කරගන්න වෙනවා. අපිට මේ ලැබිච්ච අවස්ථාව අපි අහිමි කරගෙන ඊළඟ ජීවිතයක් බලාපොරොත්තු වෙන කෙනා ආපහු සතර අපායෙම තමයි තියෙන්නේ. මේ ජීවිතේ අපි කාමයේ ගැන කාමයේ හටගැනි කාමයේ ආස්වාදයක් ආදීනවත් නිස්සරණයත් හොඳට අවබෝධ කරගන්නවා. ඒකට උපකාර වෙන්නේ සත්පුරුෂ ඇසුර. ඊළඟට බුදුරජාණන් දේශනා කරා රූපේ ආස්වාදේ මොකක්ද කියනවා. බලන්න මේ රූපේ ආස්වාදේ කියන එක බුදුරජාණන් හරිය ලස්සනට විස්තර කරනවා. උන්වහන්සේ දේශනා කරනවා දැන් ওই රූපේ කියපුවම සමහර අය පටල ගන්නවා මහත්තයා. සමහර දහම් අර්ථ මේ එයාලා වැරදි විදිහට ආයනසුමනස්කාරය දෙනවා. යෙදිලි වෙලා රූපය කියන එක හරියට තේරුම් ගන්න නැහැ. නමුත් බුදුරජාණන් රූපය කියලා හඳුන්වා දීපු දේ තියෙන අය තමයි අම්මා තාත්තා නිසා හටගත්ත. ඊළඟට ඉලීම් පිරිමැදීම් කරන මේ ඕලාරික ආහාර ආදීන් දැන් අපේ නම් ඕලාරික ආහාර මේ ආහාර වලින් පෝෂණය වෙන ඒ වගේම වහා කැඩී බිඳී යන මේ කයට මේකට තමයි රූපය කියලා කියන්නේ. නමුත් සමහර ධර්මයේ විග්‍රහ කරන අය මේ රූපය කියන්නේ මේක නෙමෙයි කියලා විස්තර කරන අවස්ථාවක් තියෙනවා. නමුත් අපිට ඒ කාරණේ මෙතනින් තේරුම් ගන්න පුළුවන්. මේ රූපය කියන එක රූපේ ආස්වාදය මොකක්ද කියලා කියනවා. උන්වහන්සේ දේශනා කරන මහණෙනි ඔන්න සිටු කුමාරියක් ඉන්නවා කියනවා. නැත්තම් රාජ කුමාරිකාවක්, බ්‍රාහ්මණ කුමාරියක් ඉන්නවා. එයා වයස අවුරුදු 15ක 16ක 17ක 18ක වගේ නව යෝන් වයසේ ඉන්න දැරිවියක්. ඈ ගොඩාක් ලස්සනයි කියලා කියනවා. ඒකට බුදුරජාණන් එයා ගොඩාක් උසත් නැහැ. ගොඩාක් මිටිත් නැහැ. ගොඩාක් කෙට්ටුත් නැහැ. ගොඩාක් මහතත් නැහැ. ගොඩාක්ම කළුත් නැහැ. ගොඩාක්ම සුදුත් නැහැ. මහණෙනි ඇත්තෙන් ඔය වගේ කෙනෙකුට ලස්සනයි කියන්න වටිනවා නේද කියලා හෙව්වා. ස්වාමීනි ඇත්ත කිව්වා. එහෙම දැරිවියක් ඉන්නවා නම් එයාට ලස්සනයි කියන්න වටිනවා කියලා කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරන මහණෙනි අන්න ඒ ලස්සන නිසා දැන් මේ ලස්සන ගැහැණු ළමයානේ. ඒ ලස්සන ගැහැණු ළමයා ඇත්තේ රූපෙනේ මේ කතා කරේ. එතකොට උසත් නැහැ, මිටිත් නැහැ, කෙට්ටුත් නැහැ, මහතත් නැහැ, ගොඩාක් කළුත් නැහැ, ගොඩාක් සුදුත් නැහැ. මේ නව යෝන් වයසින පිරිපුන් ලස්සන ගැහැණු ළමයි. එතකොට ආන්ගේ ලස්සන නිසා යම් කිසි සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් ඒක තමයි රූපී ආස්වාදය කියන්නේ. මේ රූපයෙන් දැන් එතකොට අපිට මේ අපේ තුල මේ රූපයක් තියෙනවානේ. ඒ රූපයෙන් යම් සැපයක් සොම්නසක් ඇති වෙනවා නම් මේ ලස්සනක් මුල් කරගෙන ඒක තමයි රූපයේ තියෙන ආස්වාදය කියලා කියන්නේ. හැබැයි දැන් අපි හිතමු ගොඩාක් කැත කොල්ලෙක් හරි කෙල්ලක් හරි ඉන්නවා කියලා. එයාගේ රූපේ ආදීනව නෙමෙයි හිතන්නේ. එයා හිතන්නේත් මම ලස්සනයි කියලා සමහර විට. එයත් ඒකෙන් යම් සැපයක් සොම්නසක් ලබනවා. ඒකත් රූපේ ආස්වාදයම තමයි. ඒකට මේ අපි පරිහරණය කරන මේ රූපය නිසා ලස්සන නිසා යම් සැපයක් සොම්නසක් විඳලාද ඒ රූපේ ආස්වාදය කියනවා. පින්වත් මාන රූපේ ආදීනව කියන්නේ මොකක්ද කියලා කියනවා. උන්වහන්සේ දේශනා කරනවා ඒ ගැහැණු ළමයි දැරිවිම පස්සේ කාලයක දකින්න ලැබෙනවා අවුරුදු 80ක් වෙලා 90ක් වෙලා අවුරුදු 100ක් වෙලා ආච්චි අම්මා. දැන් ජරා ජීර්ණ වෙලා වකුටු වෙලා හැරමිටි ගහගෙන වෙවුල යන්නේ. ඇත්තෙන්ම එයා දැන් ලෙඩෙක් කියලා කියනවා. අර ලස්සන ඉවරයි නේද කියලා අහනවා. දත් ටික කැඩිලා අපි කියන ලොඹු බහැලා කියලා කියනවා. දත් ටික කැඩිලා කෙස් ටික වැටිලා ඔය පොඩි නිකන් අර පොල් කොස්සක් වගේ පොඩි කෙස් ටිකක් තියෙනවා. ඇඟ රැලි වැටිලා ඉන්නු හැදිලා තැන් වල කළු පාට ලප හැදිලා හැම තැනම. පින්වත් මහණෙනි ඔබට දැන් මොකද හිතෙන්නේ? අර ඒ දැරිවියගේ තිබ්බ පරණ ලස්සන නැති වෙලා දැන් මොනවද මේමත් වෙලා තියෙන්නේ? ආදීනව නේද? ස්වාමීනි ඕක කියලා කිව්වා මේ රූපේ තියෙන ආදීනව කියලා කිව්වා. ඊළඟට රූපේ ආදීනව ගැන තවත් කියන්න පුළුවන් කියන. දැන් ඔන්න ඒ දැරිවිම දකින්න ලැබෙන ওই විදිහට ලෙඩ වෙලා දුකටපත් වෙලා තමන්ගේම මල මෝත්‍රා ගොඩේ වැටිලා. දැන් ඉතින් කවුරු හරි කෙනෙක් නැගිටවන්න ඕනේ. කවුරු හරි කෙනෙක් වාඩි කරවන්න ඕනේ. දැන් මොකද හිතෙන්නේ කියලා අර දැරිවිගේ තිබ්බ පරණ ලස්සන දැන් තියනවාද කියලා හෙව්වා.
දැන් අතුරුදහන් වෙලා ආදීන මතුණා නේද කියනට ස්වාමීනි ආදීන මතුණා කියලා කියන. ඔන්න ඕකත් රූපේ තියෙන ආදීනයක් කියලා කියනවා. රූපේ ආදීනක තවත් කියන්න පුළුවන් කියනවා. කොහොමද? ඒ දැරීම මේ ගැහැණු ළමයම මැරෙනවා. මැරිලා අමුසොහොනේ ගිහිලා දානවා. ඒ වගේම අමුසොහොනේ ගිහිලා දානවා. දැන් මේ මල සිරුර එක දවසක් පරණ වෙලා, දවස් දෙකක් පරණ වෙලා, දවස් 3ක් පරණ වෙලා, ඉදිමිලා, නිල් වෙලා, සැරව හැදලා තියෙනවා. දැන් මොකද අර අවුරුදු 16 17 ඉන්නකොට තිබු පිරුප්පුන් බව ලස්සන ඇදිලා යන ගතිය තියනවාද කියලා ඇහුවා. ස්වාමී නෑ කියලා කිව්වා. දැන් මේ රූප සෝභා වතුරු දහම් වෙලා ආදීන මතුණා නේද කියන්නේ. ස්වාමීනි ඇත්තගෙන මේ රූපය ආදීනවා කියලා. ඊළඟට තවත් කියන්න පුළුවන්. දැන් ඔන්නේ මැරිලා අමුසොහන අත්හැරලා දාලා ඒ ශරීරේ කාක්ක කනවා, උකුස්ස කනවා, ගිජිලිහිනියෝ කනවා, බල්ල කනවා, හිවල්ලු කනවා. එක එක જાතිය සත්වයලා කනවා. දැන් ඕජාව ගලලා පණුව ගොඩක් සත්වයලා කකා ඉන්නවා. දැන් අර තිබ්බ රූප ස්වභාවයට මොකද වෙලා තියෙන්නේ? අතුරුදහම් වෙලා. ඒක එතකොට ඒ තමයි කියන රූපය ආදීනව. තව දුරටත් කියනවා නම් ඔන්න මැරිලි වෙලා සත්තු කාලා ගිහිල්ලා දැන් නහර වලින් බැදිච්ච මස් ඇති ඇට සැකිල්ලක් වෙලා. තවත් පරණකොට මස් නැති ලේ තැවරුණු නහර වලින් බැඳුණු ඇට සැකිල්ලක් වෙලා. තවත් පරණකොට ලේ මස් කොහෙත්ම නැති නහර වලින් බැඳුණු ඇට සැකිල්ලක් වෙලා. තවත් කාලයක් යනවා. එතකොට ඒ ඇට සැකිල්ලේ ඇට හැමතැනම විසිරලා යනවා. අත් ඇට එක පැත්තක, කකුල් ඇට එක පැත්තක, කෙන්ඩ ඇට තව පැත්තක, කලව ඇට තව පැත්තක, කොඳු ඇට තව පැත්තක, උකුල් ඇට හිස් කබල තව පැත්තක කියනවා. දැන් අර තරුණ වයසේ නව යෝන් වෙ ඉන්නකොට තිබ්බ ලස්සන තියෙනවද? නෑ මේ රූපේ ආදීනව කියලා කියනවා. ඊළඟට තවදුරටත් යනවා නම් ඒ අවුරුදු ඒ විදිහට මැරිච්චි ඒ ගැහැණු ළමයා දැන් අට අවුරුදු ගාණක් පරණ වෙලා, සුදු වෙලා, හග්ගෙඩියක් වගේ වෙලා අන්තිමට ඒ ඇටත් කුඩු වෙලා පිටි බවට පත් වෙලා නොපෙනී යනවා කියන අවුරුදු 16 17 දකින්නට තිබ්බ ලස්සන ප්‍රියමනාප භවයේ ආස්වාදය දැන් තියෙනවද? දැන් නැහැ. ආදීන මතුණා නේද කියලා කියනවා. පින්වත් මහණෙනි මේක තමයි කියන රූපේ ආදීන. දැන් එහෙනම් අපි රූපේ අවබෝධ කරගෙන ගොඩාක් තැන්වල තියෙන මේ ඉති රූපං, ඉති රූපස් අත්තංගමෝ, ඉති රූපස් සමුදය. මේ රූපේ හටගෙන මේ රූපේ නැතිවීම. මේ රූපේ ආස්වාදී ආදීනව නිස්සරණේ. මේ රූපය ගැන බුදුරජාණන් දේශනා කරන්නේ. බුදුරජාණන් දේශනා කරන මහන්නේ ඔය තමයි රූපය ආදීනව කියන්නේ. ඊළඟට උන්වහන්සේ දේශනා කරනවා මහන්නේ රූපයෙන් නිදහස් වීම කියන්නේ මොකද්ද? උන්වහන්සේ දේශනා කරන මේ රූපයේ කෙරෙහි තියෙන ආසාව දුරු කර ගැනීම. ආදීනව හිතනකොට රූපයේ කෙරෙහි යම් ආස්වාදයක් තියෙනවා. ඒ ආසාව නැතුව යනවා. ආසාව දුරු කර ගැනීම, ආසාව ප්‍රහාණය කර ගැනීම තමයි කියනවා රූපයෙන් නිදහස් වීම කියලා කියන්නේ. බුදුරජාණන් දේශනා යම් කිසි කෙනෙක් මේ ලෝකේ ඔය රූපේ ආස්වාදේ හැටියට, ආදීනව හැටියට, නිස්සරණේ යථා භූත වශයෙන් අවබෝධ කළේ නැත්තම්, එයා රූපේ ගැන අවබෝධය කරනවා කියලා හරි, අන් අයට අවබෝධ කරවනවා කියලා හරි, යම් කිසි වැඩපිළිවෙලකින් ඔය රූපයෙන් නිදහස් වෙනවා කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ කියන්නේ. යම් කිසි කෙනෙක් රූපේ ආස්වාදේ හැටියටත්, ආදීනව හැටියටත්, නිස්සරණේ හැටියටත් අවබෝධ කරගත්තොත්, තමාත් අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරවලා යම් කිසි වැඩපිළිවෙලකින් රූපයෙන් නිදහස් වෙන්න පුළුවන් නම් මේ වැඩපිළිවෙල අනුගමනය කරලා රූපයෙන් නිදහස් වෙනවා, අවබෝධ කරනවා කියන කාරණයක් සිද්ධ වෙන්න පුළුවන් දෙයක්. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා වේදනාවන් ගැන. බුදුරජාණන් දේශනා මහණෙනි මේ වේදනාව කියලා කියන්නේ මහත්ය අපි විඳින සැප දුක් උපේක්ෂා තියෙනවානේ. ඒවා කියන්නේ ඇස කන නාසය දිව කය මනස කියන ස්පර්ශ ආයතන හය ඔස්සේ රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු කියනවා ලබනකොට ඇති වෙන සැප දුක් උපේක්ෂා විඳින්. ඒවා සාමිස නිරාමිස ආදී වශයෙන් තියෙන සොම්නස් දොම්නස් ආදී වශයෙන් ඒ සියලු වේදනා බුදුරජාණන් දේශනා දැන් මේ වේදනාවේ ආස්වාදයෙන් උන්වහන්සේ දේශනා කරන මහණෙනි වේදනාවේ ආස්වාදය කියලා කියන්නේ මොකක්ද කියලා කියනවා. ඔන්න කෙනෙක් ඉන්නවා එයා කාමයන්ගෙන් වෙන් වෙලා අකුසලයන්ගෙන් වෙන් වෙලා විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව තියෙන පළවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. ආන්ගේ පළවෙනි ධානයේ තුල වාසය කරනකොට තමන්ට පීඩා පිණිස යමක් හිතන්නේ නැහැ කියනවා. අන් අයට පීඩා පිණිස යමක් හිතන්නේත් නැහැ කියලා කියනවා. දෙපැත්තටම
පීඩා සහිත දෙයක් හිතන්නේ නැහැ කියලා කියනවා. එයා ඒ වෙලාවට විඳින්නේ පීඩා රහිත විඳීමක් කියලා කියනවා. මහණෙනි මම වේදනාවේ ආස්වාදයේ හැටියට කියන්නේ පීඩා වලින් තොර වූ විඳීමයි කියලා කියනවා. එහෙමයි සර්. දැන් අපි සැපයක් විඳිනකොට එක්ක තමන් පීඩාවටපත් වෙනවා. නැත්තම් අනුන් පීඩාවටපත් වෙනවා. එක්ක දෙපැත්තම පීඩාවටපත් වෙනවා. ඒක වේදනාවේ ආස්වාද නෙමෙයි කියලා කියනවා. ධානයේට ධානයේ තුල යම් විඳීමක් තියනවාද ඒක තමයි කියනවා විඳීමේ ආස්වාදය කියලා. දැන් දෙවෙනි ධානි, තුන්වෙනි, හතරවෙනි ධානි උපදවගෙන වාසය කරනවා. ආන්ගේ ධාන තුල ඉන්නකොට තමන්ට පීඩා පිණිස හිතන්නේ නැහැ කියනවා. අන් අයට පීඩා කරන්න හිතන්නේ නැහැ කියලා කියනවා. දෙපැත්තටම පීඩා කරන්න හිතන්නේ නැහැ කියලා කියනවා. පින්වත් මහණෙනි ඒ නිසා එයා විඳින්නේ පීඩා වලින් තොර විඳීමක් කියලා කියනවා. පින්වත් මහණෙනි මම වේදනාවේ ආස්වාදයේ හැටියට කියලා කියන්නේ පීඩා වලින් තොර විඳීමක්මයි කියලා. ඒකනේ බුදුරජාණන් දේශනා කරලා තියෙන්නේ සැප විඳීම දුකක් හැටියට දකින්න කියලා කියනවා. දැන් අපි විඳින සැප දුකක් හැටියට බලන්න. මොකද ඒක පීඩාව සහිත දෙයක්. දුක් විඳීම හුලක් හැටියට බලන්න කියලා කියනවා. දුක් සැප රහිත විඳීම අනිත්‍ය හැටියට බලන්න කියලා කියනවා. සැප විඳීම දුකක් හැටියට බලන්න කියන්නේ එතන ආස්වාදයට වැඩි ආදීනව ගොඩක් තියෙන නිසා. හැබැයි මේ දැන් අපි ධානයක් තුල යම් විඳීමක් විඳිනවද? ඒ විඳීම තුල එයාට මේ ජීවිතේදීවත් පරලෝකදීවත් කොතනකදීවත් දුකක් ඇති කරලා දෙන්නේ නැහැ. ඒක නිසා විඳීමේ ආස්වාදය කියලා මම කියන්නේ පීඩා රහිත විඳීමක් කියලා කියනවා. ඒ තමයි ධානවල විඳින විඳීම. පින්වත් මහණෙනි මේ තමයි කියනවා විඳීමේ ආස්වාදය. එහෙනම් අපි ආස්වාදයේ කියකී මහා දුක් ගොඩන්නේ අර ඒකනේ මේ මාගන්ධි සූත්‍රය අපි ඉගෙන ගත්තේ. අර කුෂ්ඨ රෝගියෙක් ඒ කුෂ්ඨයෙන් කහ කහ ඉන්නකොට ගිනි අඟුරු කබලක් අරගෙන දවා ගන්නවා කියලා කියනවා. එතකොට මිහිරි ආස්වාද මාත්‍රයක් ලැබෙනවා. හැබැයි ඒක පීඩාවටපත් වෙලා ඇති වෙන දෙයක්. ඒ වගේ තමයි අපි කාමයන් එක්ක එකතු වෙලා යම් සැපයක් විඳිනවද ඒ සැපේ පීඩා සහිතයි. ඒක ලාමකයි. ඒක තුච්ච වූ දෙයක්. ඒක නිසා ඒක ආස්වාදයක් කියන්න බෑ කියලා කියනවා. ඒ විඳීමේ ආස්වාදය කියන්නේ ධානවල විඳින විඳීම. මොකද එතන පීඩාවක් නැති නිසා. Tamanටත් නෑ අනුන්ටත් නෑ දෙපැත්තටම නැති නිසා. ආදීනව මොකද්ද කියලා කියන වේදනාවේ තියෙන. වේදනාවයි ආදීනව තමයි වේදනාව අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. අන්‍ය ස්වභාවයටපත් වෙනවා. දැන් මේ කොයි විඳීමින්දත් සාමිස, නිරාමිස, සැප දුක් මේ සියලු විඳීම් අනිත්‍යයි. දුකයි වෙනස් වෙනවා. මේක තමයි විඳීමේ ආදීනව කියලා කියන්නේ. විඳීමේ නිදහස් වීම කියන්නේ මොකද්ද කියලා කියනවා. මේ වේදනාවන් ගැන මේ තියෙන යම් ආසාවක් තියනවද? ඒ ආසාව දුරු වීමම තමයි කියන වේදනාවේ නිදහස් වීම. දැන් ඒකනේ ධානය තුල විඳීමක් තියනවද? විදර්ශනා කරනකොට ධානය තුල රූප වේදනා සංඥා සංකාර විඥාන තනිති හැටියට බලනවා. දුකක් හැටියට බලන රෝගයක් පීඩාවක් හැටියට බලලා තමයි ඒ කෙරෙහි තියෙන ඇල්මක් තියනවද? ඒ ඇල්ම නැති කරලා දානවා කියලා කියනවා. එතකොට මේ තමයි වේදනාවේ නිදහස් වීම කියලා කියන්නේ. භාග්‍යවතුන් දේශනා කරනවා මහණනි යම් කිසි කෙනෙක් ඔය වේදනාවේ ආස්වාදයේ හැටියටත් ආදීනව හැටියටත් නිස්සරණ හැටියට යථා භූත වශයෙන් අවබෝධ කරේ නැත්නම් තමාත් අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරවනවා. යම් කිසි වැඩපිළිවෙලකින් මේ වේදනාව අවබෝධ කරගෙන නිදහස් වෙනවා කියන කාරණය සිද්ධ වෙන දෙයක් නෙමෙයි කියලා කියනවා. යම් කිසි කෙනෙක් ඔය වේදනාවේ ආස්වාදයේ හැටියටත් ආදීනව හැටියටත් නිස්සරණ හැටියටත් යථා භූත වශයෙන් අවබෝධ කරගත්තොත් තමාත් අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරවනවා කියන කාරණේ වෙන්න පුළුවන් දෙයක් නේ. වගේම තමයි යම් කිසි වැඩපිළිවෙලක් තුලින් ඒ වේදනාව අවබෝධ කරගෙන නිදහස් වෙනවා කියන කාරණේ සිද්ධ වෙන්න පුළුවන් දෙයක් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දේශනා කළා. භික්ෂුන් වහන්සේලා ගොඩාක් සතුටටපත් වුණා. සාදු නද නම් වමින් භාග්‍යවතුන් වහන්සේ දේශනාව පිළිගත්තා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි නිරන්තරයෙන්ම ලබන තුනක් මේ තුන. කාමය, රූපය, වේදනා. කාමය කියන එක අපි නිරන්තරයෙන්ම කාමයේ තුල ඉන්නවා. රූපය අපිත් එක්ක නිරන්තරයෙන් තියෙනවා. වේදනාව නිරන්තරයෙන් අපි විඳිනවා. එතකොට මේ කාමේ, රූපේ, වේදනාවන් වල ආස්වාදයේ හැටියටත් ආදීනව හැටියටත් නිස්සරණ හැටියටත් බුදුරජාණන්සේගේ ධර්මයේ තුලින්
අපි ඉගෙනගෙන හොඳට විමසීම තේරුම් ගත්තොත් අපිට මේ කාමයේ ආදීනව සිහිපත් කරලා ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගෙන කාමයෙන් නිදහස් වෙන්න පුළුවන්. රූපේ යථා ස්වභාවය අවබෝධ කරගෙන ආදීනව දැකලා ඒ කෙරෙහි තියෙන ඇල්ම දුරු කරගන්න පුළුවන්. ඒ වගේම වේදනාවේ ආස්වාදයේ ආදීන නිස්සාරණ හොඳට තේරුම් අරගෙන වේදනාව කෙරෙහි යම් ඇල්මක් තියෙනවා ඒ ඇල්ම දුරු කරගෙන වේදනාව නිදහස් වෙන්න පුළුවන්. ඔය තුනෙන් නිදහස් වුණත් අපිට පිරිනුවම් පාන්න පුළුවන්. දුකින් නිදහස් වෙන්න. මේ ගැන යම් සද්ධා මාත්‍රයක් හරි අපි ඇති කරගත්තොත් අපිට සද්ධානුසාරි වෙලා ඒක ජීවිතයට ගලපගෙන ධම්මානුසාරි වෙලා නොසෙල්ලෙන පැහැදීමක් ඇති කරගත්තොත් සෝතාපන්න වෙන්න පුළුවන්. ඒ තුලින් දුකින් නිදහස් වෙන්න පුළුවන්. ඒ නිසා අපි හැමදෙනාටම මේ කාමයේ රූපේ වේදනාවේ ආස්වාදයේ හැටියට ආදීනව හැටියට නිස්සාරණ හැටියට අවබෝධ කරගෙන සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.